හරි පුතේ. දැන් අපි කතා කරන්න යන්නේ මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය ගැන. ලියන්න මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය. ලියන්න පුතේ මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය. කලින් නොඉඳපු එක්කෙනෙක් දැන් ඉන්නවා. මෙයා මුල ටික පුතේ යාට වීඩියෝ එකෙන් තමයි බලන්න වෙන්නේ හොඳේ. හරි. ලියන්න මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය. මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය කරන්නේ කොහොමද කියලා බලන්න. පුතේ මෙන්න මෙහෙමයි. හරිම ලේසි මේ වැඩේ. දැන් අපි දන්නවානේ. ඔන්න දැන් අපි දන්නවා හරය සමාන අය, ලවය සමාන අය, ඒකක භාග, හරය හෝ ලවය සමාන නොවන අය. ඒ හැම එකක්ම අපි දන්නවානේ සංසන්දනය කරන්න. දැන් තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය කරන්න. මෙන්න මේ වගේ එකක් ගත්තොත්. දැන් ඔය පළවෙනි එක දිහා බලන්න. 1යි 3න් 2 3යි 5න් 1. ඒකේ කිසිම කතාවක් නෑ පුතේ. මෙහෙමනේ. මෙතන තියෙන්නේ එකකුයි තව 3න් 2කුයි. ඒ කියන්නේ සම්පූර්ණ එකකුයි තව ඒ වගේම එකක් 3කට කපලා කෑලි දෙකකුයි. ඈදලිද? පාන් ගෙඩියකුයි තව පාන් ගෙඩියක් 3කට කපලා කෑලි දෙකකුයි. මෙතන පාන් ගෙඩි 3කුයි තව පාන් ගෙඩියක් 5කට කපලා කෑලි එකකුයි. මෙතන පාන් ගෙඩි එකයි. මෙතන පාන් ගෙඩි 3ක්ම තියෙනවා. එහෙනම් 1 හා 3 කියන පූර්ණ සංඛ්‍යා දෙක ගත්තොත් ඔයාලට පැහැදිලිව පේනවා 1ට වඩා 3 විශාලයි. 1 කුඩායි 3 විශාලයි. මේ පූර්ණ සංඛ්‍යා දෙක ගත්තොත් දැන් මිශ්‍ර සංඛ්‍යාවක් කියන එක අපි ගිය සතියේ ඉගෙන ගත්තා. මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ පූර්ණ සංඛ්‍යාවක හා භාග සංඛ්‍යාවක එකතුවක්. දැන් මේ දෙන්න ගත්තොත් පූර්ණ සංඛ්‍යාව 1. මෙතන ගත්තොත් පූර්ණ සංඛ්‍යාව 3. දැන් පූර්ණ සංඛ්‍යාව ගත්තොත් 1ට වඩා 3 ලොකුයි. එහෙනම් අහන්න දෙයක් නැහැ. භාග කොටස දිහා බලන්නවත් දෙයක් නැහැ. 1යි 3න් 2ට වඩා 3යි 5න් 1 විශාලයි. ඇයි හේතුව? පූර්ණ සංඛ්‍යා දෙක අතරින් විශාල 3 කියන පූර්ණ සංඛ්‍යාව. එහෙනම් බලන්න දෙයක් නැහැ පුතේ. අරයා විශාලයි. හරි? මේ කවුද බිහන්සා මේ මොකක් හරි සද්ද අවුලක් තියනවද? කැඩි කැඩි දැනෙන්නේ. බිහන්සා මට කවුරු හරි කියන්න බලන්න මයික් එක ඔන් කරලා. මයික් ඔන් කරන්න මම හදන්නම් චුට්ටක් ඉන්න. බිහන්සා කියන්න බලන්න මට මයික් එක ඔන් කරලා මොකක් හරි ගැටලුවක්ද? සමහරක් වෙලාවට සර් පැහැදිලි නෑ. දැන් ගැටලුවක් තියෙනවද දැන්? බිහන්ස දැන් ගැටලුවක් තියෙනවද? ආයි මගේ ඔළුවට වැහිලා නිසා වෙන්නේ. සර් රූපේ බඳ වෙලා වගේ පේන්නේ. කාගේද කාටද? සර් රූපේ බඳ වෙලා වගේ පේන්නේ. කවින්ටද? සමෝත් ඉසේකම කොහොමද හරියට? ඔය ගාල් ලියා ගන්න ඕනද? පොඩෙන් මේ බලන්න ඕනේ මේ දෙතුන් දිනකට පේන්නේ නැල්ලු. මට පේන්නේ යටපාද පැත්තේ කට්ටියට තමයි පේන්නේ නැත්තේ. මොකක් හරි සිග්නල් වල ප්‍රශ්නයක් ඇත්තේ. දැන් හරිද? දැන් හරිනේ? දැන් හරි සර්. එනවනේ ගැටලුවක් නැහැනේ. ඔව් ඒ හිටි ගමන් එහෙම වෙනවා. හොඳයි දැන් සමහරක් වෙලාවට උඩුරු පිටිකල කට්ටියට කැඩි යනවා යටපාදට හොඳට ඇහෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ දැන් මෙතන ටවර් කීපයක් නේ. මම වැඩ කරන්නේ ඔයාලලාගේ ටවර් එකකින් එන සිග්නල් වලින්. යටපාද ළමයින්ට යටපාද සිග්නල් ඉස්සේකට දිහන් කළාට මෙන්න දිහන්සලට පිටිකල ටවර් එකකින් එන්නේ. එතකොට උතුරු පිටිකල දරුවන්ට එන්නේ නැටි පිටිකල ටවර් එකකින්. මොකක් හරි එක ටවර් එකක ගැටුමක් ඒ පැත්තේ ඒ ටවර් එකට සම්බන්ධ වෙන ළමයින්ට කැඩි කැඩි ඇහෙන්නේ. දැන් මම කතා කරන ටවර් එකේකට ඔයාලලාගේ ටවර් එකේ ගැටලුවක් වුණොත් ඔයගොල්ලෝ හැමෝටම කැඩි කැඩි. මේ මම කතා කරන එකේ නේගෙන්නේ. යටපාද ටවර් එකේ ප්‍රශ්නයක් වුණොත් ඒකේ සිග්නල් අඩු වුණොත් මොකද වෙන්නේ? යටපාද දරුවෝ 4-5 දෙනාට විතරක් කැඩි කැඩි ඇහෙනවා.
පිළිකර ටවර් එකේ ගැටලුවක් වුණොත් ලිසංකටයි මේ විහංසටයි ලිසේකටයි විහංසටයි ගැටි ගැටි යන්නේ. පිළිලිය පිළිකර පැත්තේ මොකක් හරි වුණොත් දුරු පිළිකර කට්ටියට ගැටි ගැටි. ලොකු සම්බන්ධතාවයක් මෙතන තියෙන්නේ. හරි? මොකක් හරි එක ටවර් එකක් වුණොත් ඒ පැත්තේ කට්ටියට ගැටි ගැටි තමයි සර් යන්නේ. සර් print out එකක් ගහ ගන්නද ඕක? එපා මම කරන පොඩ්ඩක් තාම ඉවර නෑ. සර් print out එකක් ගහ ගන්නද ඕක? print out කරන්න නෑ පුතේ. කියලා දෙනවනේ. හරි. බලා ඉන්න හොඳට. එතකොට 1.3න් 2 හා 3.5න් 1 තියෙන. දැන් ගැටලුවක් නෑනේ. ඒක මම කියලා දුන්නානේ. මම පූර්ණ සංඛ්‍යා දෙක වෙන් කරලා ගත්තොත් මෙයාගේ පූර්ණ සංඛ්‍යාව 1, මෙයාගේ පූර්ණ සංඛ්‍යාව 3, 1යි 3යි අතින් වඩා විශාල 3 නිසා 1යි 3න් 2ට වඩා 3යි 5න් 1 වඩා විශාල වෙනවා. එච්චරයි. මිශ්‍ර සංඛ්‍යා දෙකක් දුන්නොත් මුලින්ම බලන්න මේ මිශ්‍ර සංඛ්‍යා දෙකෙන් කොයි එක්කෙනාගේද පූර්ණ සංඛ්‍යාව ලොකු කියලා. දැන් ඔයගොල්ලන්ට වෙන පූර්ණ සංඛ්‍යාව කියන්නේ මෙන්න මෙයානේ. මෙයාගේ පූර්ණ සංඛ්‍යාව 3. ඒක ලොකුයි. එහෙනම් භාග කොටස දිහා බලන්න දෙයක් ඇත්තෙම නෑ. මෙයා තමයි වඩා විශාල. හරි? දැන් මේකට එන්න. මේකට එමු. මේක දිහා බැලුවට පස්සේ 2යි 4න් 1, 2යි 4න් 3 තියෙන්නේ. 2යි 4න් 1, 2යි 4න් 3 තියෙන්නේ. පුතේ මේ දෙන්නගෙම ඔන්න විශේෂත්වයක් තියෙනවා. පූර්ණ සංඛ්‍යාව 2. මෙයාගේ පූර්ණ සංඛ්‍යාව 2, මෙයාගේ පූර්ණ සංඛ්‍යාව 2. දෙන්නගෙම පූර්ණ සංඛ්‍යාව 2. දැන් මම මෙතෙන්ට කිව්වා බලන්න ඔය මේ කැඩි කැඩි යන පේන්නේ නැති දරුවෝ ඕගොල්ලන්ගේ වීඩියෝ එක ඔෆ් කරගන්න. මොකද ඕගොල්ලන්ගේ ටවර් එකේ තමයි මට පේන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඕගොල්ලෝ වීඩියෝ එකක් ඔන් කරගත්තාම ඕගොල්ලන්ගේ අර data signal ගොඩක් අදිනවනේ ෆෝන් එකට. එතකොට මේ කැඩි කැඩි යනවා එහෙම වෙන්නේ. මගේ ගැටලුවක් නෑ පුතේ. මොකද මෙහෙම හොඳට signal තියෙනවා. ඕගොල්ලන්ගේ කාගේ හරි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට පේන්නේ චමෝට්ට ශවීන්ට තියෙනවා කියන්නේ යටපාත පැත්තේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳේ. හරි. පුතේ ඔන්න දැන් මේ දෙන්න ගත්තොත් මෙයාගේ පූර්ණ සංඛ්‍යාව 2. මෙයාගේ පූර්ණ සංඛ්‍යාව 2. දැන් මම මෙතෙන්දි කිව්වා විශාල පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ විශ්ව සංඛ්‍යාව තමයි වඩා විශාල වෙන්නේ කියලා. දැන් මෙතන ගත්තොත් විශාල පූර්ණ සංඛ්‍යාවක් හොයන්න බෑ. දෙන්නගේම පූර්ණ සංඛ්‍යාව සමානයි. මෙයාගේ 2, මෙයාගේ 2. දෙන්නගේම පූර්ණ සංඛ්‍යාව 2. හරි? දෙන්නගේම පූර්ණ සංඛ්‍යාව 2 කියලා කියන්නේ පුතේ මතක තියාගන්න මෙයයි මෙයයි සමානයි. එහෙනම් මම භාග කොටස ගන්න වෙන් කරලා. හරි? මම භාග කොටස වෙන් කරලා ගත්තට පස්සේ මෙයාගේ භාග කොටස තියෙන්නේ 4න් 1. මෙයාගේ භාග කොටස තියෙන්නේ හරි? මයික් ඔෆ් කරගන්න. හරි. මෙයාගේ භාග කොටස 4න් 1, මෙයාගේ භාග කොටස 4න් 3. එතකොට 4න් 1යි 4න් 3යි දිහා බලමු ඊළඟට. දැන් මේකේ ගැටලුවක් තුන්නේ පූර්ණ සංඛ්‍යා දෙකෙන් ලොකු එක්කෙනා හොයාගන්න පුළුවන් වුණා. මේකේ පූර්ණ සංඛ්‍යා දෙක සමාන නිසා පූර්ණ සංඛ්‍යා දෙක දිහා බලලා වඩා විශාල එක්කෙනා හොයාගන්න බෑ. වඩා විශාල එක්කෙනා පූර්ණ සංඛ්‍යා දෙකෙන් හොයාගන්න බෑ. එහෙනම් මොකක්ද අපි කරන්නේ? භාග සංඛ්‍යා දෙක දිහා බලමු. මෙතන 4න් 1, මෙතන 4න් 3. 4න් 1යි 4න් 3යි කියන දෙන්න ගත්තොත් හරය සමාන දෙන්නෙක් නේ ඉන්නේ. හරය සමාන දෙන්නෙක් ගත්තොත් අපි ඉගෙන ගත්තා වඩා විශාල වෙන්නේ කවුද? ලවයේ විශාල එක්කෙනා. එහෙනම් 4න් 1යි 4න් 3යි ගත්තොත් 4න් 3 තමයි වඩා විශාල. එතකොට 2යි 4න් 1 2යි 4න් 3 ගත්තොත් ඉතින් පූර්ණ සංඛ්‍යාව සමානයිනේ. භාග කොටස දිහා බලුවම 4න් 3 තමයි වඩා විශාල. එහෙනම් මෙයා තමයි වඩා විශාල. 2යි 4න් 3 තමයි පුතේ වඩා විශාල වෙන්නේ. හරි? මේ උදාහරණ දෙක ලියන්න.
යටින් ලියන්න මෙහිදී වඩා විශාල පූර්ණ සංඛ්‍යාවක් සහිත මෙහිදී වඩා විශාල පූර්ණ සංඛ්‍යාවක් සහිත මෙහිදී වඩා විශාල පූර්ණ සංඛ්‍යාවක් සහිත මිශ්‍ර සංඛ්‍යාව වඩා විශාල මිශ්‍ර සංඛ්‍යාව වේ. මෙහිදී වඩා විශාල පූර්ණ සංඛ්‍යාවක් සහිත මිශ්‍ර සංඛ්‍යාව වඩා විශාල මිශ්‍ර සංඛ්‍යාව වේ. මෙහිදී වඩා විශාල පූර්ණ සංඛ්‍යාවක් සහිත මිශ්‍ර සංඛ්‍යාව වඩා විශාල මිශ්‍ර සංඛ්‍යාව වේ. ඊළඟ රූලෙන් ලියන්න පූර්ණ සංඛ්‍යාව සමාන නම් භාග කොටස අනුව පූර්ණ සංඛ්‍යාව සමාන නම් භාග කොටස අනුව සංසන්දනය කෙරේ. පූර්ණ සංඛ්‍යාව සමාන නම් භාග කොටස අනුව සංසන්දනය කෙරේ. මේ ටිකත් මම කරන්නේ ඔන්න ගණන් තුනක් දාලා දෙනවා. හොඳට බලා ඉන්න පුතේ. මේ අවස්ථා තුනේම තියෙන මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය. අවස්ථා තුනේම තියෙන මිශ්‍ර සංඛ්‍යා සංසන්දනය. අපි බලාගෙන යමු. දැන් පළවෙනි එක ගත්තොත් පුතේ. පළවෙනි එක්කෙනා ගන්න. පළවෙනි එක්කෙනාගේ තියෙන්නේ 3යි 5න් 1 හා 3යි 9න් 1. දැන් පූර්ණ සංඛ්‍යා කොටස ගත්තොත් මොකද වෙන්නේ මේ දෙන්නගෙම? මෙයාගේ පූර්ණ සංඛ්‍යාව 3 මෙයාගේ පූර්ණ සංඛ්‍යාව 3. එහෙනම් අවස්ථා දෙකේම පූර්ණ සංඛ්‍යාව මොකද වෙන්නේ? සමානයි. 3 3. එහෙනම් භාග කොටස දිහා බලන්න. මෙයාගේ භාග කොටස 5න් 1, මෙයාගේ භාග කොටස 9න් 1. එහෙනම් පුතේ මම ලියනවා 5න් 1යි 9න් 1යි.
පූර්ණ සංඛ්‍යා දෙක සමානයිනේ. එහෙනම් මම ලියනවා භාග කොටස් දෙක. කවුද ඉන්නේ? 5න් එක ඉන්නවා 9න් එක ඉන්නවා. පැහැදිලිද? එතකොට මොකද්ද මම කරන්නේ? මේ දෙන්නගෙන් කවුද කියලා බලන වඩාත් විශාල. ඒ පූර්ණ සංඛ්‍යා දෙක සමානයිනේ. 5න් එකයි 9න් එකයි ගත්තොත් පුතේ ඒකක භාග දෙකක්. අපි දන්නවා ඒකක භාග දෙකක් ගත්තොත් හරය කුඩා භාගය තමයි වඩා විශාල වෙන්නේ. මෙතන කාගේද හරය කුඩා? 5න් එකකනේ හරය කුඩා. එහෙනම් 5න් එක තමයි වඩා විශාල වෙන්නේ. 5න් එකයි 9න් එකයි ගත්තොත් ඒ ඒකක භාග දෙකක් නේ අපි මුලින්ම ඉගෙන ගත්තේ. ඒකක භාග දෙකක් ගත්තොත් හරය කුඩා එක්කෙනා වඩා විශාල වෙන්නේ. එහෙනම් 3යි 5න් එක විශාලයි 3යි 9න් එකට වඩා. ඔක තමයි අවසාන උත්තරේ. දැන් මේකට එන්න. 4යි 8න් 3 7යි 2න් 1. අන්න ඒක හරි ලේසි. 4යි 8න් 3 7යි 2න් 1. පූර්ණ සංඛ්‍යා දෙක වෙනස්නේ. මෙතන පූර්ණ සංඛ්‍යාව 4, මෙතන පූර්ණ සංඛ්‍යාව 7. කවුද විශාල? 4ට වඩා 7 විශාලයි. එහෙනම් 4ට වඩා 7 විශාල බැවින් කතා කරන්න දෙයක් නැහැ. භාග්‍යවෘත දිහා බලන්නවත් දෙයක් නැහැ. 4යි 8න් 3ට වඩා විශාලයි 7යි 2න් 1. ඔබ තමයි එන්නේ. ඊළඟ ගණන්ට යන්න. 5යි 4න් 1 හා 5යි 8න් 3 නේ ඉන්නේ. 5යි 4න් 1 5යි 8න් 3. අන්න දෙන්නගෙම හරය මේ පූර්ණ සංඛ්‍යා දෙක සමානයි. පූර්ණ සංඛ්‍යා දෙක කියන්නේ මෙයාගෙත් 5 මෙයාගෙත් 5. පූර්ණ සංඛ්‍යා දෙක සමාන නම් බලන්න භාග කොටස දිහා. මෙතන භාග කොටස 4න් 1 මෙතන 8න් 3. දැන් මේ දෙන්නව සංසන්දනය කරලා බලමු. දැන් මේ දෙන්න ගත්තොත් ලවය සමානත් නැහැ, හරය සමානත් නැහැ. ලේසි හරය සමාන කරගත්තොත්. කොහමද හරය සමාන කරන්නේ? ඔයාලට පුළුවන් 4න් එකගේ හරයයි ලවයයි දෙකම දෙකෙන් ගුණ කරන්න. එතකොට ඔයාලට වෙනවා ඊය දෙන්නේ 4 වරක් 2 8යි 1 කරක් 2 2යි. මෙයාට තුල්‍ය භාගයක් තමයි 8න් 2. මේ පැත්තේ ඉන්නේ 8න් 3. පැත්තේ ඉන්නේ 8න් 3. දැන් 8න් 2යි 8න් 3යි ගත්තොත් ඔයා දන්නවා හරය සමාන භාග දෙකක්. හරය සමාන දෙන්නෙක් ගත්තොත් ලවය විශාල එක්කෙනා තමයි වඩා විශාල. එහෙනම් 8න් 2යි 8න් 3යි ගත්තොත් වඩා විශාල කවුද? 8න් 3. ඒ කියන්නේ අර පැත්තේ ඉන්න එක්කෙනා තමයි වඩා විශාල වෙන්නේ. කවුද? 5යි 4න් 1ට වඩා 5යි 8න් 3 විශාල වෙනවා. කොහොමද මම ඒක හැදුවේ? දෙන්නගේම පූර්ණ සංඛ්‍යාව 5නේ. ඒක නිසා පූර්ණ සංඛ්‍යාව සංසන්දනය කරන්න බෑ. මම භාග කොටස් දෙක ගන්නවා. මෙයාගේ 4න් 1 මෙයාගේ 8න් 3. ඊට පස්සේ බලනවා 4න් 1යි 8න් 3යි සංසන්දනය කරන්න. හරය සමාන කරගන්න බෑ. හරය සමාන කරන්න මොකද්ද කරේ? 4 1යි දෙන්නම දෙකෙන් ගුණ කරා. එතකොට 4න් 1 වෙනකොට තුල්‍ය භාගයක් ආවා 8න් 2 කියලා. අනිත් පැත්තේ ඉන්නේ 8න් 3. 8න් 2ට වඩා 8න් 3 විශාලයි. එහෙනම් අපි දන්නවා දැන් මේ පැත්තේ ඉන්නේ මෙයා 8න් 3 ඉන්න එක්කෙනා මේ පැත්තේ ඉන්නේ. එහෙනම් මේ පැත්තේ ඉන්න එක්කෙනා තමයි වඩා විශාල වෙන්නේ. මෙයා තමයි වඩා කුඩා වෙන්නේ. ඕම් ඔය උදාහරණ තුනක් ලියා ගන්න. ඔච්චරයි. ඊට පස්සේ අපි ළඟ මාතෘකාවට යනවා. ඉක්මන් කරන්න.
උත්තර දාලා තියෙන සමහරු නේද? හරි පුතේ ලියන මාතෘකාව භාග එකතු කිරීම හා අඩු කිරීම. ලියන පුතේ භාග එකතු කිරීම හා අඩු කිරීම. භාග එකතු කිරීම හා අඩු කිරීම. හරි අපි මුලින් එකතු කිරීම ටික කතා කරමු. ඇත්තටම ඊට පස්සේ අඩු කිරීම ගැන කතා කරන්න දෙයක් නැහැ. හරිම ලේසි. මෙන්න මෙහෙමයි පුතේ. ඔන්න හොඳට අහන් ඉන්න. මම මේ එකතු කිරීම ටික ගැන මුලින්ම කරන්නේ. මුලින්ම අපි කතා කරනවා හරය සමාන භාග දෙකක් එකතු කිරීම ගැන. ඊට පස්සේ අපි කතා කරනවා අසමාන හර සහිත භාග එකතු කිරීම ගැන. අන්තිමට අපි කතා කරනවා මිශ්‍ර සංඛ්‍යා එකතු කිරීම ටික. හරි. එතකොට එච්චරයි එකතු කිරීම ගැන. ඊට පස්සේ අඩු කිරීම වලට යන්න තියෙනවා. මුලින්ම ලියන්න මාතෘකාව හරය සමාන භාග එකතු කිරීම. හරය සමාන භාග එකතු කිරීම. මම මේ දාලා තියෙන අවස්ථා තුනේම තියෙන්නේ හරය සමාන භාග පුතේ. හරය සමාන භාග දිනනවා නම් කිසිම ගැටලුවක් නැහැ. මොකද්ද වෙන්නේ? දැන් මෙතන ඔයාලට වෙනවා 9න් 2ට එකතු කරන්න දිනවා 9න් 3ක්. පැහැදිලිද? හරි ලේසි. හරය සමානයිනේ. එහෙනම් එක 9 ඉලක්කමක් ලියනවා. දෙන්නගෙම හරය පොදුයි. සමාන හරයක් තියෙන්නේ. 2ට එකතු කරනවා 3ක්. 2යි 3යි එකතු කරාම 5යි. කීයෙන් 5යි උත්තරේ 9න් 5යි. හරි ලේසිනේ ඉතින් ඔච්චරයිනේ. අල්ලාදය විතරක් එකතු කරනවා. හරය එම හරයමයි. හැබැයි ගාන හැදුවට පස්සේ පොඩ්ඩක් බලන්න පුතේ ඕනම ගානක් හැදුවට පස්සේ එයා විෂම භාගයක්ද කියලා. හරයට වඩා ලවය ලොකුද කියලා බලන්න නෑනේ. නෑ නේද? එහෙනම් ගැටලුවක් නෑ. විෂම භාගයක් නම් ඔයාගේ අවසාන උත්තරේ එයාව මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තියන්න ඕනේ ඒකයි. මේක එහෙම නෑනේ. තවත් දෙයක් බලන්න. මෙයාගේ හරයයි ලවයයි දෙන්නාම බෙදෙන සංඛ්‍යා ඉන්නවද කියලා බලන්න. 9 නම් 3ෙන් බෙදෙනවා. හැබැයි 5 3ෙන් බෙදෙන්නේ නෑනේ. එහෙම බෙදෙනවා නම් මතකනේ අපි සරලම තුල්‍ය භාගය ලිව්වා. අපට එන උත්තරයගේ සරලම තුල්‍ය භාගය ලියලා තියන්නේ එහෙම වෙනවා නම් මේකේ කිසිම ගැටලුවක් නෑ. එහෙම තියෙනවා මම ඉස්සරහට කතා කරගෙන යනවා. හොඳේ බය වෙන්න එපා. ඔන්න මේක. 8ෙන් 5ට එකතු කරන්න දිනවා 8ෙන් 3ක්. පුතේ හරය සමානයි. හරය 8යි. ඔයා එකතු කරන්න ඕනේ 5යි 3යි. එහෙනම් මොකද්ද කරන්නේ? ඔන්න ලිව්වා හරය 8යි 5යි 3යි එකතු කරාම ඒත් 8යි. 8ෙන් 8යි. 8ෙන් 8 කියන්නේ කීයද පුතේ? 1. පාන් ගෙඩියක් 8කට කපලා කෑලි 8ම ගත්තා කියන්නේ ගෙඩිය වෙනවනේ. මතක තියාගන්න. හරයයි ලවයයි සමාන වුණොත් අවසාන උත්තරයගේ ඔයා ලියන්න ඕනේ මොකද්ද? 1. දැන් අරකට 5ක් දැන් මේකත් බලන්න. මේක නම් ගැටලුවක් නෑ නේද? 15න් 13 15න් 4. හරය සමානයි. ලියනවා 1 15. ඔය එකතු කරන්න ඕනේ 13යි 4යි. ඉතින් අපි දන්නවා පුතේ 13යි 4යි එකතු කරාම කීයද 17යි. 13යි 4යි 17යිනේ. එහෙනම් මොකද්ද ලියන්නේ? අපේ උත්තරය තමයි 15න්
17. 15න් 17. ඔන්න අවසාන උත්තරේ 15න් 17. ඔන්න වැඩි. 15න් 17 කියන්නේ අපි දන්නවා විෂම භාගයක්. මෙයා විෂම භාගයක්. අරයට වඩා ලවය ලොකුයි නෙමෙයි. 15න් 17. දැන් මේගොල්ලන්ගේ නම් ගැටලුවක් නෑ. හරයට වඩා ලවය පොඩි. මෙයාගේ හරයට වඩා ලවය ලොකුයි. මේ වගේ උත්තරයක් ආවොත් හොඳට මතක තියාගන්න පුතේ අපි මෙයාව මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තමයි උත්තරේ තියන්න ඕනේ. කොහොමද කරන්නේ? අපි එක ගිය සතිය ඉගෙන ගත්තා. 17 ඇතුලේ 15 ගොඩවල් කීයක්? 15න් 15 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. 17 බෙදන්න ඕනේ 15න්. 17 ඇතුලේ 15 ඒවා එකක් තියෙනවා. තව කීයක් ඉතුරු වෙනවද? දෙකක් ඉතුරු වෙනවා. එහෙනම් 1යි 15න් 2. ඔන්න අවසාන උත්තරේ. ඔච්චරයි. ලියා ගන්න ගණන් තුනම අපි 6 දිත් කරනවා. හැබැයි 6 දි මේ වගේ ඒවා කරන්නේ නැහැ. මේ ගානක් බලන්න පුතේ පොඩ්ඩක්. මෙහෙම 12න් 7 එකතු කිරීම 12න් 8. දෙන්නගේම හරය සමානයි. හරය 12යි. හරය 12යි. එහෙනම් මොකක්ද මම කරන්නේ පුතේ? සමාන හරයක් තියෙන්නේ 12 7යි 8යි එකතු. ඊට වඩා ලේසි ගණක් හදලින් පොඩ්ඩක් කියන්න. 12න් 7 එකතු කිරීම 12න් 2 මුලින් හදලා ඉන්න. දෙන්නගේම හරය 12යි. හරය සමානයි. එහෙනම් මම දානවා තනීරා. ඒ හරය සමානයිනේ 12 කියලා ලියන්න. ඒතකොට එකතු වෙන්නේ කවුද පුතේ? 7යි 2යි. ඔන්න 9න් 2 එකතු කරනවා. 7යි 2යි. 7යි 2යි එකතු වුනහම 9යි. උත්තරය කීයද? 12න් 9යි. ඔන්න අවසාන උත්තරේ 12න් 9යි. 12න් 4 12න් 2ක් එකතු කරන්න තිබුණේ හරය සමානයි. දෙන්නගේම හරය 12යි. එකතු කරන්න තියෙන්නේ 7යි 2යි. 7යි 2යි එකතු කරාම 9යි. 12න් 9යි. දැන් මොකක්ද අපි කරන්නේ? පුතේ මේ උත්තරය ඔයාලට පේනවා කලින් ගණන් එකකවත් නැති විශේෂත්වයක් මොකද්ද? මේ හරයයි ලවයයි දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් ඉන්නවා. 12 ගත්තොත් 2න් 3න් 4න් 6න් බෙදෙනවා. 9 3න් බෙදෙනවා. දෙන්නම බෙදෙනවා 3න්. අපි හිතමු දෙන්නම බෙදෙන සංඛ්‍යා දෙකක් තිබුණා කියලා. එහෙම වුණොත් ලොකුම එක්කෙනාගෙන් බෙදන්න ඕනේ. අපි
අපි ඒක ගිය සතියේ ඉගෙන ගත්තා. එතකොට එනවා සරලම තුල්්‍ය භාගය කියලා එකක්. දැන් මෙතන 12යි 9යි දෙන්නාම බෙදෙන්නේ එක්කෙනෙක්ගෙන් විතරයි. කාගෙන්ද? 3න් විතරයි. එහෙනම් මම 12න් 9ගේ මේ දෙන්නාම 3න් බෙදනවා. අපි දන්නවා 9 3න් බෙදුවාම කීයද? 3යි 12 3න් බෙදුවාම 4යි. එහෙනම් මේ උත්තරේ තිබුණත් හරි මේකත් හරි. හැබැයි මතක තියාගන්න විභාගෙට තිබුණොත් ගාන දෙනවා 12න් 7 එකතු කිරීම 12න් 2 සුළු කර නැත්නම් එකතු කර පිළිතුර සඳහා සරලම තුල්්‍ය භාගය ලියන්න කියලා දෙනවා. නැත්නම් පිළිතුර සරලම ආකාරයෙන් ලියන්න කියලා. එතකොට මේක තිබුණොත් හරියන්නේ නැහැ. එතකොට මේ උත්තරේට එන්න ඕන. මේක තමයි තියන්නේ. උත්තර මතක තියාගන්න. නිකම්ම මේ දෙන්න එකතු කරන්න කියලා තිබුණොත් මේ උත්තරේ තිබුණත් හරි මේ උත්තරේ තිබුණත් හරි. නිකම්ම එකතු කරන්න කියලා තිබුණොත් සුළු කර නැත්නම් එකතු කර පිළිතුර සරලම ආකාරයෙන් ලියන්න කියලා තිබුණොත් මෙහෙම හරියන්නේ මේ උත්තරේ අරගෙන තියෙන්නම ඕන. උත්තර මතක තියාගන්න. සුළු කර නැත්නම් එකතු කර පිළිතුර සරලම ආකාරයෙන් ලියන්න කියලා තිබුණොත් මේ උත්තරේම අරන් තියෙන්න ඕන. ඒක නිසා හැමතිස්සෙම සරලම ආකාරයට යන්න හුරු වෙන්න. මේක තමයි පිළිතුර සඳහා සරලම තුල්්‍ය භාගය. එයා තමයි පිළිතුර සඳහා සරලම තුල්්‍ය භාගය. මේක දිනනවා නම් හොඳටම හොඳයි. හොඳේ? මතක තියාගන්න. මේකත් හරි. හරි. අපි තව ගානකට යමු. හොඳට බලන්න. මේකේ හරය ඔයගොල්ලන්ට වෙන සමානයි. දෙන්නගේම හරය 10යි. 10න් 8යි 10න් 7යි තමයි එකතු කරන්න තියෙන්නේ. ඔයා මොකද්ද කරන්න ඕනේ? හරය සමානයිනේ. තනි හරයක් කියනවා 10යි කියලා. එතකොට එකතු වෙන්නේ කවුද පුතේ? 8යි 7යි. 8යි 7යි එකතු කරාම කීයද? 10න් 15යි. 10න් 15යි. දැන් පැහැදිලිව පේනවා ඔයාට මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මිශ්‍ර සංඛ්‍යාවක්. විෂම භාගයක්. ඔයාලට වෙලා තියෙන්නේ විෂම භාගයක්. උත්තරේ විදියට විෂම භාගයක් ආවොත් එයාව අපි මොකක් කරලා තියන්න ඕනේද? මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනේ. ඔන්න හොඳට අහන්න. එහෙනම් අපි 10න් 15 මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. කොහොමද පුතේ 10න් 15 මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ? 10යි 15යි දෙන්නාම බෙදෙන සංඛ්‍යාවක් ඉන්නවා. කාගෙන්ද මේ දෙන්නාම බෙදෙන්නේ? සෝරි. දැන් 15 ඇතුලේ 10 කොටවල් හොයන්න ඕනේ නේ. 10න් 15 කියන විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න නම් අපි බලන්න ඕනේ 15 ඇතුලේ තියෙන 10 කොටවල් ගන්න. 10 කොටවල් එකක් තියෙනවා. එහෙනම් මට මෙයාව ලියන්න පුළුවන් පුතේ 1යි 10න් 5 කියලා. පැහැදිලිනේ? අපි ගිය සතියේ කතා කරානේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දැක්වීම. 10න් 15 කියන්නේ විෂම භාගයක්. හරයට වඩා ලවය ලොකුයි. එයාව අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න නම් 15 ඇතුලේ තියෙන 10 කොටවල් ගන්න බලන්න ඕනේ. 15 ඇතුලේ 10 කොටවල් එකක් තියෙනවා. තව 5ක් ඉතුරු වෙනවා. එහෙනම් මේක මට ලියන්න පුළුවන් පුතේ 10 1යි 10න් 5. 1යි 10න් 5 කියලා. මේ උත්තරේ හරි. අවුලක් මේකට ලුවක් නෑ. දැයි ඕගොල්ලන්ට වෙනෝකේ භාග කොටස 10න් 5. මේ දැන් මම 1යි 10න් 5 ලිව්වොත් මේ භාග කොටස තියෙන්නේ 10න් 5. 10න් 5ගේ 10යි 5යි දෙන්නාම බෙදෙන සංඛ්‍යාවක් ඉන්නවනේ. කවුද? 5. එකව බෙදන්න ඕනේ නෑ. 10යි 5යි දෙන්නාම 5න් බෙදන්න. එතකොට ඔයාලට උත්තරයක් එනවා කීයද? 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි. හැබැයි මේ එක එහෙමම ලියන මෙතන. එයාව ලියනවද? මෙයාව ලියනවා. ඊට පස්සේ 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි. එහෙනම් මට අවසාන උත්තරේ ලියන්න පුළුවන් පුතේ කොහමද? 2කින් 1යි කියලා. 2කින් 1යි. 1යි 2කින් 1යි. සෝරි. 1යි 2කින් 1යි. මේ එක එහෙමම ඉන්නවා. 10න් 5 වෙනකොට මම ලියනවා කීයද? 2කින් 1 කියලා. ඒකට 1යි 2කින් 1. කාට හරි මෙහෙම හිතුනොත් මේ ගාන මෙහෙම හරියනද? මේ උත්තරෙත් හරි මේ උත්තරෙත් හරි. මෙහෙම හිතුනොත් කාට හරි 10න් 15 කියන විෂම භාගයේ උත්තරේ විදිහට එනවනේ. කාට හරි හිතෙනවා මෙන්න මෙතෙන්දි සරලම තුල්්‍ය භාගය ලියන්න. කාට හරි හිතෙනවා මෙතෙන්දි දෙන්නාම බෙදෙනවානේ 5න්. මෙතෙන්දි දෙන්නාම 5න් බෙදන්න හිතෙනවා කාට හරි දරුවෙක්ට. එතකොට එයා මොකද කරන්නේ?
10න් 15ගේ හරයයි ළවයයි දෙකම යා 5න් බෙදනවා. 15ත් 5න් බෙදනවා 10ත් 5න් බෙදනවා. 15ට 5 ඒවා 3යි 10ට 5 ඒවා 2යි. එයාට එනවා 2කින් 3යි කියලා උත්තරයක්. අර 2කින් 3 කියන්නේ කවුද? විෂම භාගයක්. එයාව මිශ්‍ර සංඛ්‍යාවක් කරත හැකි. ඒ කොහොමද? 3 ඇතුලේ 2 ගොඩවල් එකක් තියෙනවා. තව 2කින් එකක් ඉතුරු වෙනවා. එහෙනම් මෙහෙම හැදුවත් උත්තරේ හරි. බලන්න අර උත්තරේමනේ ආවේ. බලන්න. හරි ලේසියි. 10න් 8යි 10න් 7යි එකතු කරන්න තියෙනවා. මොකක්ද ඔයා කරේ? 8යි 7යි එකතු කරා. එතකොට 15යි. 10න් 15යි කියලා ආවේ ඔයාට. උදේ 10න් 15 මෙතන නම් ඕන බබෙක්ට හදත හැකිනේ 5 වසරෙදිත් කියලා දෙනවනේ. නේද? හරය සමානයි. එකම හරයක් යටතේ ලවයන් දෙක විතරක් එකතු කරා. එතකොට 10න් 15යි කියලා එනවා. එතනින් එහාට වඩා මේ ක්‍රම දෙකටම යන්න පුළුවන්. මම මේ අවසානයේ දෙකේම අරන් තියෙන සරලම තුල්්‍ය භාගය. උත්තරය සඳහා සරලම තුල්්‍ය භාගය තමයි අරන් තියෙන්නේ. 10න් 15 මෙතන තියෙන්නේ. 10න් 15 කියන්නේ 1යි 10න් 5 කියලා ලිව්වා. 10යි 5යි දෙන්නම 5න් බෙදුවා. එතකොට 1යි දෙකෙන් එක වුණා. ඕන්නම් මෙතනදිම පුළුවන් 10න් 15ව සරලම තුල්්‍ය භාගය ලියන්න දෙන්නම 5න් බෙදලා. එතකොට 2කින් 3 ඉන්නේ. එයාව ආයි 1යි 2කින් කියන මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්න පුළුවන්. හරිනේ? මේ දෙක ලියාගන්න. ඊට පස්සේ මම පුංචි නෝට් එකක් දෙන්නම්. ඉක්මන් කරන්න. සමහර කට්ටේ ලින්ක් එක එමුණත් අලුත් එකක් දානවා. හොඳේ?